අයිබෝවන් සුබ දවසක් ආදරේ දුවේ පුතේ අද අපි ඔයගලන්ට අරන් ආවේ 2021 විභාගය සඳහා පෙනී සිටින දරුවන් වෙනුවෙන් වීඩියෝ මාලාවක් අනුෂ සර්ගේ YouTube channel එකේ සර්ගේ අනුතන මැඩිතේ අරන් ඉන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් මේකේ ප්‍රධාන අරමුණ වෙන්නේ දැන් මේ වෙනකොට විභාග රිසල්ට් ආපු දරුවෝ ඉන්නවා නේද? ඒ වගේම ෆස්ට් ෂයි විභාගයෙන් ළමයි ඒ වගේම තර්ඩ් ෂයි ළමයි ඉන්නවා. අන්න ඒගොල්ලන්ට පොඩි ලුකුලක් නැත්නම් මේකෙන් පොඩි තල්ලුවක් ලබා දෙන්න තමයි අද අපි ආවේ. ඉතින් පුතේ මම තෝරගත්තා 2021 දරුවන් වෙනුවෙන් මුලින්ම කතා කරන්න තාපය කියන පාඩම. ඉතින් මේ තාපේ පාඩම පටන් ගන්න පුතේ මේකේ වැදගත්ම කොටස වෙන නැත්නම් මේකේ ගොඩක්ම වැදගත් වෙන ගණන් වලට ගොඩක්ම වැදගත් වෙන කොටසක් තමයි පුතේ මම ආරම්භ කරන්නේ. ඉතින් වීඩියෝ එක අවසන් බලන් ඉන්න. මේක ඔයාලට පුළුවන් වේවි කියලා හිතාගෙන බලන්න පුතේ අනිවාර්යෙන්ම ඔයාලට පුළුවන් වෙනවාමයි. හරිද? මොකද අපේ තේමා පාඩේ වෙන්නේ බැරි එකා ගොඩ දැමීමයි. බැරි එකා ගොඩ දැමීමයි. මොකද පුතේ බැහැ එක කෙනෙක් නෑ. මේ පිසිස් කෙනෙක් හැමෝටම පුළුවන්. මොකද දැන් ඔයාට මේ වෙලාවේ වැදගත්ම වෙන්නේ පුතේ තමන් දන්නා කාරණා ටික පුතේ හරියට පුළුවන් කරගන්න. පැහැදිලිද? ඉතින් මම මේ වෙලාව යෝජනා කරමු පුතේ මෙන්න මෙහෙම කතාවක්. දැන් පිසිස් ෆේල් වෙනයි කියලා ගණන් කියනවා පුතේ මේ වීඩියෝ අවසන් කරනවා බලන් ඉන්න අනිවාර්යයෙන්. හරිද? ඊට වඩා පුතේ තව කාරණාවක් තියෙන කියන්න මේ වෙලාවේ පුතේ ඔයා මුළු සිලබස් එකම අල්ලගත්තොත් මේ වෙලාවේදී අපිට බෑ නැත්නම් ඔයාට බෑ ඔයාට හොඳ රිසල්ට් එකක් කරා යන්න බෑ. එනිසා පුතේ භෞතික විද්‍යාව තියෙන ප්‍රධාන පාඩම් කීපයක් තෝරගන්න මම උදාහරණයක් කියන්නම්. යාන්ත්‍රික විද්‍යාව, තාපය, තාරාවිද්‍යුතය, දෝලන තරංග වගේ ප්‍රධාන පාඩම් තෝරගන්න. මොකද ව්‍යුහගත ප්‍රශ්නයක් තියෙනවා, රචන ප්‍රශ්නයක් තියෙනවා, MCQත් තියෙනවා. ඔන්න ඔය වගේ ප්‍රශ්න වැඩිපුර එන පාඩම් ටිකක් තෝරගෙන පුතේ වැඩිපුර කරන් යන්න. අන්න එතකොට ඔයාට පුළුවන් නිසකේ සාමාර්ථයක් කරා යන්න. හරිද? ෆේල් වෙන මට්ටමේ කෙනෙක් පුතේ අනිවාර්යෙන් යාට C එකට B එකට යන්න පුළුවන්. මේකද මෙන්න මේ අර අත්‍යවශ්‍ය දේවල් විතරක් කරගත්තොත් අත්‍යවශ්‍ය පාඩම් විතරක් කරගත්තොත්. ඉතින් පුතේ මම ප්‍රධාන වශයෙන් තෝරගත්තේ අද තාප කියන පාඩම. තාපයේදී තාප මිතිය කියන කොටස තමයි පුතේ මම අද කතා කරන්නේ. එහෙනම් මම පොඩි කාරණා ටිකක් කියලා දීලා ඊට පස්සේ ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරනවා. මේක ඔයාලට හොඳට පුළුවන් වෙනවා. හරිද? හොඳ ඒ කියන්නේ අවසන් වෙනකම් වීඩියෝ එක බලන්න. ඉතින් උදේ තාපය ගත්තොත් දැන් තාපය කියන්නේ මොකක්ද? තාපය කියන්නේ මොකක්ද කියලා අහුවොත් මොකද කියන්නේ? තාපය කියන්නේ පුතේ ශක්ති විශේෂයක්. නේද? එහෙනම් මේ ශක්ති විශේෂයක් තමයි තාපය කියලා කියන්නේ. එහෙනම් අපි කියනවා උෂ්ණත්වය වැඩි ස්ථානයක ඉඳගෙන උෂ්ණත්වය අඩු ස්ථානයකට ගමන් කරන එක්තරා ශක්ති විශේෂයකට අපි කියන පුතේ තාප ශක්තිය කියලා කියනවා. පැහැදිලිද? උෂ්ණත්වය වැඩි ස්ථානයක ඉඳගෙන උෂ්ණත්වය අඩු ස්ථානයකට ගමන් කරන ශක්ති විශේෂය අපි කියනවා තාප ශක්තිය කියලා කියනවා. ඉතින් මේ තාප ශක්තිය ගමන් කරන්න පුළුවන් ප්‍රධාන ආකාර තුනක් තියෙනවා පුතේ. ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. හරිද? මම ප්‍රධාන ආකාර තුන ගැන කියනවා. හැබැයි ඒ ගැන සාකච්ඡා කරන්නේ නැහැ. තාප මිතිය කොටස පුතේ මම කතා කරන්නේ. මම මේ ආරම්භයක් ගන්න ඕන නිසා මේ ගැන පොඩි කාරණාවක් කියනවා. පුතේ යම්කිසි ස්ථානයක ඉඳගෙන තවත් ස්ථානයකට තාපය ගමන් කරන්න පුළුවන් ප්‍රධාන ක්‍රම තුනයි තියෙන්නේ. එක පළවෙනි කාරණාව ගත්තොත් අංක 1 ගත්තොත් පුතේ තාප සන්නායකතාවය. තාප සන්නායකතාවය. සන්නායකතාව. දැන් දන්න ෆස්ට් ශෛලියෙන් ළමෙක් වුණා, සෙකන්ඩ් ශෛලියෙන් ළමෙක් වුණා පුතේ දන්න තාප සන්නායකතාවය කියන ප්‍රධාන කොටසක් තාපය වඩමින්. දෙවෙනි එක තමයි පුතේ දෙවෙනි කාරණාව තාප සංවහනය. තාප සංවහනය. සංවහනය. තුන්වෙනි එක තමයි තාප විකිරණය. විකිරණය. හරිද? එහෙනම් එක් ස්ථානයක ඉඳගෙන තවත් ස්ථානයකට තාපය ගමන් කරන්න පුළුවන් පුතේ ප්‍රධාන ආකාර තුන තමයි මේ තියෙන්නේ. එකක් තාප සංනායකතාවය, අනිත් එක තාප සංවහනය, අනිත් එක තාප විකිරණය කියලා කියනවා. ඊට පස්සේ මොකද්ද මේ තාප සන්නායකතාවය කියලා කියන්නේ? නේද? පුතේ තාප සන්නායකතාවය කියන්නේ මොකද්ද? පුතේ තාප සන්නායකතාවය කියලා කියන්නේ අර උෂ්ණත්වය වැඩි ස්ථාන ඉඳන් උෂ්ණත්වය අඩු ස්ථාන දක්වා ගමන් කරන ශක්තිය තාපය කියලා කිව්වේ. එහෙනම් පුතේ තාප සන්නායකතාවය කියලා කියන්නේ යම්කිසි පදාර්ථයක් කරහා අංශුවෙන් අංශුවට තාප ශක්තිය ගමන් කිරීම තමයි තාප සන්නායකතාවය කියලා අර්ථ දක්වන්නේ. පැහැදිලිද? සරල අර්ථයකින්ම මතක තියාගන්න. අංශුවෙන් අංශුවට තාප ශක්තිය ගමන් කිරීම.
ඊට පස්සේ පුතේ තාප සංවහනය කියන්නේ මොකද්ද? දැන් මේකට උදාහරණයක් කියන්න. හිතන්න යකඩයක් අරගෙන අපි ගිනි ගොඩක් ගහලා ගිනි ගොඩ දාලා අල්ලන් ඉන්න. එහෙනම් ටිකක් වෙලා යනකොට මොකද වෙන්නේ? කිසිම වෙනසක් වෙන්නේ නැහැ පුතේ. අපිට කිසි ප්‍රශ්නයක් අල්ලන් ඉන්න පුළුවන්. හැබැයි ටිකක් වෙලා යනකොට දැනෙන ඔයාගේ අතට අර තියෙන උෂ්ණත්වය එන්න වැඩි වෙලා ඒක තේරෙනවා. ඇයි පුතේ? එහෙනම් තාප ශක්තිය අර යකඩය ඔස්සේ ගමන් කරලා තියෙනවා. අන්න ඒක අපි කියන තාප සංයකතාවය කියනවා. තාප සංවහනය. මොකද මේ තාප සංවහනය කියන්නේ දෙවෙනි ආකාරය. පුතේ තාප සංවහනය කියලා කියන්නේ ක්‍රත් වෙච්ච තරලාංශුවක්. හිතන්න ක්‍රත් වෙච්ච තරලාංශු. තරල කියනකොට ප්‍රධාන කොටස් දෙකයි ද්‍රව සහ වායු. නේද? අසම්පිත තරල සහ සම්පිත තරල කියලා කියනවා. පුතේ රත් වූ තරලාංශු තරල ඒ තාපයත් අරගෙන වෙන ස්ථානයකට ගමන් කිරීම. රත් වූ තරල තාපයත් අරගෙන පුතේ වෙන ස්ථානයකට ගමන් කිරීම අපි කියනවා තාප සංවහනය කියලා කියනවා. තාප සංවහනය කියලා කියනවා. ඉතින් උදාහරණයක් ගත්තොත් හිතන්න පුතේ ගිනි ගොඩක් ගැහුවන් පස්සේ ඒ ගිනි ගොඩ උඩ තියෙන කොළ ගස් සතු සෙලවෙනවා දැකලා තියෙනව නේද? අන්න ඒක තාප සංවහනය සඳහා උදාහරණයක්. එම් පස්සේ තව එකක් ගත්ත පුතේ අර බැලුන තියෙන්නේ බැලුන ගමන් කරන්නේ තාප සංවහනය ආධාරයෙන්. හරි. ඊට පස්සේ කතා කරනවා විකිරණය ගැන කතා කරනවා. මොකද්ද මේ විකිරණය කියලා කියන්නේ? පුතේ තාප විකිරණය කියලා කියන්නේ මේ තියෙන තාප ශක්තිය පදාර්ථයක් නැති මාධ්‍යයක් කරා වුණා ගමන් කරන්න පුළුවන්. ඒක ඇත්තක් කියලා ඔප්පු වෙනවනේ. එහෙනම් මම කියමුත් එහෙම නැත්තම් අර ඉන්න සූර්යයා දිගෙන පෘථිවිය කරා තාපය ගමන් කරාවිද? නෑ නේ අනිවාර්යෙන් සූර්යයා දැන් පෘථිවිය කරා තාපය ගමන් කරන්නේ. තාප කිරණාකාර නැත්තම් අර රික්තයක් කරා ගමන් කරනවා. අන්න ඒ නම් අපි කියනවා තාප කිරණාකාරයෙන් ගමන් කරන එකට අපි කියනවා තාප විකිරණය කියලා කියනවා. උදාහරණයක් ගත්තොත් ගිනි ගොඩක් ගහනකොට අපි පැත්තෙන් ඉන්නකොට මොකද වෙන්නේ? අපිට දැනෙනවා අපි ගෑගේ උෂ්ණත්වය එන්න වැඩි වෙනවා නේද? ඒ කියන්නේ කිරණ ආකාරයෙන් තාපය ගමන් කරලා තියෙනවා. ඒ වගේ සූර්යයා ඉඳන් පෘථිවිය දෙසට තාපය ගමන් කරන්නේ තාප කිරණ ආකාරය. පැහැදිලිද? එහෙනම් මේ තමයි තාපය ගමන් කරන ප්‍රධාන ආකාර තුන. හරිද? හැබැයි මගේ මාතෘකාව මේක නෙමෙයි. මගේ මාතෘකාව වෙන පුතේ අද දවසේ තාප මිතිය කියන කොටස. දැන් මම මේක කතා කරේ අර තාපය ගමන් කරන කතාවක් කියවනේ. නේද? තාපය ගමන් කරන්නේ කොහොමද කියලා කියන්න එපා. ඒක තමයි මම එකන කතා කරේ. පුතේ තාප මිතිය පාඩමේදී දැන් මේක ශක්ති විශේෂයක් කියවනේ. තාප මිතිය පාඩමේදී පුතේ තාප ශක්තිය හොයන ප්‍රධාන සමීකරණ දෙකක් තියෙනවා. මම මේක රිවිෂන් එකක් ළමයිට නිසා කරන්න පුතේ තීරි පාට් ටික කරන්නේ. ගණන් හදන්න අවශ්‍ය කාරණා ටික විතරක් වැඩිපුර highlight කරනවා. පුතේ මේකෙදි ගන්න එක සමීකරණය තමයි අපි ගමු ඩෙල්ටා Q සමානයි m වාරයක් නැත්නම් මේක නැතුව ගන්න පුළුවන් c වාරයක් ඩෙල්ටා තීටා කියන සමීකරණ. අපි c කියලා ගන්නවා. ඔක s කියලා ගන්න පුළුවන්. හරි කිසි ප්‍රශ්නයක් නැහැ. සංකේතයක් විතරයි. ඩෙල්ටා Q කියලා කියන්නේ පුතේ තාප ශක්ති ප්‍රමාණය. තාප ශක්ති ප්‍රමාණය. c කියලා අපි අර්ථ දක්වන්නේ පුතේ තාප ධාරිතාව. තාප ධාරිතාව. ඩෙල්ටා තීටා කියන එකෙන් කියන්නේ පුතේ මේ ඩෙල්ටා ලකුණ මතකද? ෆිසික්ස් වල ගොඩක් තැන්වල පාවිච්චි වෙනවා. පුතේ ඩෙල්ටා කියලා සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ අපි වෙනසක් කියන එක. වෙනසක් පාවිච්චි කරන වෙනසක්. එහෙනම් මේකේ මොකද්ද? උෂ්ණත්ව වෙනසක් කියලා කියන පුතේ මේක. උෂ්ණත්ව වෙනසක්. කියලා කියනවා. මේ තියෙන්නේ නම් මේක තාප ප්‍රමාණය. තාප වැඩි වෙච්ච ප්‍රමාණය. හරිද? තාප ශක්ති ප්‍රමාණය. එතකොට මේක තමයි තාප මිතියේ මුල්ම සමීකරණය. ඊට පස්සේ තව සමීකරණයක් තියෙනවා. ඒක තමයි පුතේ ඩෙල්ටා Q සමානයි m වාරයක් s වාරයක් ඩෙල්ටා තීටා කියන සමීකරණය. ඩෙල්ටා Q සමානයි පුතේ m වාරයක් s වාරයක් ඩෙල්ටා තීටා කියන සමීකරණය. ඉතින් ඩෙල්ටා Q කියන්නේ මෙයාම තමයි. හරිද? තාප ශක්ති ප්‍රමාණය තමයි. ඒ වගේ පුතේ උෂ්ණත්ව වෙනස තමයි මේ තියෙන්නේ. එකම තමයි මේ තියෙන්නේ. එහෙනම් m කියලා කියන්නේ මොකක්ද? සමහරවිට m කියලා ගන්න මොකටද? වස්තුවක ස්කන්ධය නිරූපණය කිරීම සඳහා. s කියලා ගන්න මොකටද පුතේ? s කියලා ගන්නේ විශිෂ්ට තාප ධාරිතාව නිරූපණය කිරීම සඳහා. පුතේ මෙතන තියෙන තාප ධාරිතාව මෙතනට එනකොට ඒක විශිෂ්ට තාප ධාරිතාව වෙනවා. තාප
ධාරිතාව වෙනවා. පැහැදිලිද? මෙතන කියන්නේ තාප ධාරිතාව ගැන, මෙතන තියෙන පුතේ විශිෂ්ට තාප ධාරිතාව ගැන. එහෙනම් මෙන්න මේ සමීකරණය මම 1 කියලා ගන්නම්. මේ සමීකරණය මම ගන්න පුතේ 2 කියලා. හරි පුතේ. මම මේ දෙවෙනි ගත්ත සමීකරණ ගත්තොත් S කියන්නේ විශිෂ්ට තාප ධාරිතාව නේද? ඔව්. එහෙනම් මොකද්ද විශිෂ්ට තාප ධාරිතාව කියන්නේ? මොකද තාප ධාරිතාව කියන්නේ? දැන් අපි පොඩි අර්ථ දැක්වීමක් මේ සමීකරණ වලින් හදාගමු. එහෙනම් පුතේ මම නම් කරපු ඒවා පොඩ්ඩක් මකන්න දන්නේ. ඩෙල්ටා Q කියන්නේ තාප වෙනස, තාප ධාරිතාව, C කියලා ගත්තේ පුතේ ඩෙල්ටා කියලා උෂ්ණත්ව වෙනස කියලා කිව්වා. ඒ වගේම S කියලා කියන්නේ විශිෂ්ට තාප ධාරිතාව, M කියලා කියන්නේ පුතේ ස්කන්ධය. හරි. පුතේ යම්කි සමීකරණයකින් අර්ථ දැක්වීමක් හදා ගන්න පුතේ ඉස්සරම කරන්න ඕනේ ඒ කියන කාරණාව උක්ත කරගන්න, තනි කරගන්න ඕනේ. ඉතින් බලන්න මේකේ මම ගත්තොත් C කියන කෙනා සමානයි නේද? ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා තීටා. හරිනේ? බලන්න පුතේ මේක S කියලා ගත්තොත් S සමානයි නේද? ඩෙල්ටා Q බෙදීම මෙතන එනවා m වාරයක් ඩෙල්ටා තීටා. හරි. පුතේ අපි දන්න කාරණාවක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නේ නැත්නම් මේක දැන් ඉගෙන ගන්න. පුතේ යම්කිසි අර්ථයක්ීමක් හදා ගන්නකොට මෙන්න මෙහෙම හදාගත්තාන් පස්සේ වඩාත් පහසුයි. පුතේ බලන්න අපි ඉරක් ගාලා වෙන් කර ඉරක් ගාලා මේක බෙදුවා මේක ඉරොඩ තියෙනවා. සාමාන්‍යයෙන් අර්ථ දැක්වීමක් ගන්නකොට සාමාන්‍ය පුතේ අර්ථ දැක්වීමක් ගන්නකොට ඉර යට තියෙන වචනෙට ඒකක කියන වචනේ දානවා. හරිද? ඒකක වචන දානවා. ඉරොඩ තියෙන වචන නිකම්ම කියලා දානවා. එහෙනම් මට කියන්න පුතේ මෙතන ඉර යට තියෙන මොකද්ද? උෂ්ණත්ව වෙනස. එහෙනම් එයා ඒකක. මෙතන ඉර යට තියෙන මොකද්ද බලන්න පුතේ? ස්කන්ධය තියෙනවා. ඒ වගේම උෂ්ණත්ව වෙනසක් තියෙනවා. එහෙනම් මෙන්න මේ දෙන්න ඒකක කරගන්න ඕන. හරිද? ඉතින් මෙන්න මෙයා ගත්තොත් මෙයාගේ අර්ථය කොට හදලා ගන්න උත්සාහ කරන්න. ඉර යට තියෙන ඒක නිසා ඉර යට නිසා ඒක නිසා මොකද ගන්න පුතේ? ඒකක උෂ්ණත්වයක් දාන්න. එහෙනම් ඒකක උෂ්ණත්වයක නැත්නම් යම්කිසි වස්තුවක උෂ්ණත්වය ඒකකයකින් වැඩි කිරීම සඳහා හරිද? යම්කිසි වස්තුවක උෂ්ණත්වය ඒකකයකින් වැඩි කිරීම සඳහා අවශ්‍ය නම් ලියා ගන්න පුළුවන් කාරණාව උතේ යම්කිසි වස්තුවක උෂ්ණත්වය ඒකකයකින් වැඩි කිරීම සඳහා ලබා දිය යුතු තාප ප්‍රමාණය එයාගේ තාප ධාරිතාව කියලා අර්ථ දක්වනවා. පැහැදිලිද උතේ? එහෙනම් ඉර යට වෙනවා නම් මොකද කරන්නේ? ඒකක කරනවා. ආයි කියන්න යම්කිසි වස්තුවක උෂ්ණත්වය ඔනප වෙනවා ඒකකයකින් වැඩි කිරීම සඳහා ලබා දිය යුතු තාප ප්‍රමාණය අපි තාප ධාරිතාව කියලා අර්ථ දක්වනවා. හරි. ඒ වගේම පුතේ මෙයාටත් අර්ථ දැක්වීමක් හදා ගන්න බලන්න උත්සාහ කරන්න. මෙන්න මෙයා ගත්තොත් මොකද වෙන්නේ? ඉර යට තියෙන ස්කන්ධය. ඒ වගේම පුතේ යට තියෙනවා උෂ්ණත්ව වෙනස තියෙනවා. අන්න දැන් ඒකක කරන්න ඕනේ දෙන්නෙක් ඉන්නවා. ස්කන්ධය සහ උෂ්ණත්වය තමයි ඒකක කරන්නේ. දැන් කොහොමද කියන්නේ? ඒකක ස්කන්ධයක හරිනේ? ඒකක ස්කන්ධයක උෂ්ණත්වය ඒකකයකින් වැඩි කිරීම සඳහා ඒකක ස්කන්ධයක උෂ්ණත්වය ඒකකයකින් වැඩි කිරීම සඳහා ලබා දිය යුතු තාප ප්‍රමාණය අපි කියනවා විශිෂ්ට තාප ධාරිතාව කියලා කියනවා. පැහැදිලිද? එහෙනම් මෙතන මොකක්ද වෙන්නේ? වස්තුවක උෂ්ණත්වය ඒකකකින් වැඩි කිරීම සඳහා ලබා දිය යුතු තාප ප්‍රමාණය. මෙතන වස්තුවක ඒකක ස්කන්ධයක උෂ්ණත්වය ඒකකයකින් වැඩි කිරීම සඳහා ලබා දිය යුතු තාප ප්‍රමාණය තමයි විශිෂ්ට තාප ධාරිතාව කියලා අර්ථ දක්වන්නේ. හරි. ඔන්න දැන් ඒ අත්දැකීම පුතේ අවශ්‍ය නම් ලියා ගන්න කොලයක් කරන් මේක වීඩියෝ මාලාවක් නිසා ඔයාලට යම් කිසි කාරණා කියන්නේ ගොඩක් කාරණා මේකෙන් එකතු කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ පුතේ මම එනවා මෙන්න මේ සමීකරණ දෙකට. දැන් මම මේ සමීකරණ දෙකෙන් තමයි පොඩි කරන්න හදන්නේ අද දවසේ. පුතේ බලන්න මේකෙදී මේ සමීකරණය ගත්තොත් මෙන්න මේ පද දෙක සමානයි නේද? ඒ වගේම පුතේ මෙන්න මේ දෙන්නත් සමානයි නේද? මේ දෙන්නත් සමාන නම් අනිවාර්යෙන් මොකක් වෙන්න ඕනද? මෙයාට සමාන වෙන්න ඕන. එහෙනම් පුතේ 1 2 සමීකරණ වලින් මම ගන්නම් C සමානයි m වාරයක් s කියලා. C
C සමානයි m වාරයක් s. අන්න එනවා අපේ අලුත් සම්බන්ධයක්. නේද? එයි මෙයාට මෙයා සමාන නම් මෙයාට මෙයා සමාන පුතේ අනිවාර්යෙන් මෙයාට සමාන වෙන්න ඕන. එහෙනම් යම්කිසි වස්තුවක තාපධාරිතාව සමානයි. මම සමීකරණය ලියුවොත් පුතේ තාපධාරිතාව සමානයි ස්කන්ධය වැඩි කිරීම විශිෂ්ට තාපධාරිතාව v තාදා කියලා ගමු කෙටියෙන්. තාපධාරිතාව සමානයි ස්කන්ධය වැඩි කිරීම විශිෂ්ට තාපධාරිතාව. එහෙනම් මේකිනුත් මේ සම්බන්ධය මතක තියාගන්න පුළුවන්. මොනවද තේනා? අපි ප්‍රධාන වශයෙන් තියෙන කාරණා දෙකක් ගැන කතා කරනවා. හරි. ඊට පස්සේ මම එනවා මේකේ ගාණක් හදන්න. දැන් මොකද මේ ඉස්සර කිව්වා ගණන් දෙකක් තියුණානේ. මෙහෙම අපි දැන් මේකේ ගාණක් හදමු පුතේ. කොහොමද හදන්නේ කියලාත් එක බලමු. පුතේ ගාණ හදනකොට මම එකක් ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. සම්මත SI ඒකක වලින් අගයන් ගන්නවා කියලා උපකල්පනය කරන්න. ඒ මොකද මට ගාණ වලට තේරෙන විදිහට. ඔයාලට ගාණ හදන්න පුළුවන් කරන්න පුළුවන්. මොකද අපේ තේමා පුතේ බැරි එක කොට දානවා මයි කියන්නේ. හරිද? හරි. මෙන්න මෙහෙම කාරණාවක් හිතන්න. මම නිකන් සරල උදාහරණයක් කරන් කියලා දෙන්න පුතේ. තව සංකීර්ණ උදාහරණයක් හදලා දෙන්න අද දවසේ මේ වීඩියෝ එක ආදායි. පුතේ මම ගන්නවා මම මේ ඔක්කොම ගන්න පුතේ හරියක් ගැන නෙමෙයි ගන්න ඇත්තටම. හරිද? විශිෂ්ටතාව දාත මම අගයන් ආදේශ කරන පුතේ හරියක් ගැන නෙමෙයි බොරුවක් ගැන ආදේශ කරන්නේ. හරිද? පැහැදිලිද? හරි. ඊට පුතේ මේ තියෙන්නේ තඹ වාජනයක්. මේ තියෙන තඹ වාජනයක්. හරිද? මේ තියෙන තඹ වාජනයක්. ඒ තඹ වාජනය ඇතුලේ තියෙන පුතේ 1 කිලෝග්‍රෑම් ජල ස්කන්ධයක්. 1 කිලෝග්‍රෑම් ජල ස්කන්ධයක්. ආරම්භයේ මේ පද්ධතියේ පොදු උෂ්ණත්වය 30 සෙල්සියස් කියලා ගාණ කියනවා. ආරම්භයේ පද්ධතියේ පොදු උෂ්ණත්වය පුතේ 30 සෙල්සියස් කියලා ගාණ කියනවා. එහෙනම් ඒ කියන කාරණා තේරුම් ගන්නද? ආරම්භයේ පොදු උෂ්ණත්වය කියනකොට පුතේ ජලයේ උෂ්ණත්වයත් 30යි, තඹවල උෂ්ණත්වයත් 30යි. පැහැදිලිද? හරි. ඊට පස්සේ මම ගන්න නොදන්නා ලෝහයක් ගන්නවා. එයාගේ ලෝහයේ ස්කන්ධය මර මෙයා නොදන්නා ලෝහයක්. හරිද? අපි දන්නේ නැහැ ලෝහේ මොකද්ද වර්ගය දන්නේ නැහැ. අපිට කියමු තේ උනාට මෙයාගේ ආරම්භක උෂ්ණත්වය 100යි සෙල්සියස් කියලා කියනවා. ආරම්භක උෂ්ණත්වය 100යි සෙල්සියස් කියලා කියනවා. අපෙන් අහන ප්‍රශ්න තමයි මෙන්න මෙයාගේ තාපධාරිතාව අහනවා. C අහනවා. C අපි තාපධාරිතාවගත සංකේත C නේ. අපිට C1 කියලා ගන්නවා. C1 අපෙන් අහනවා. හරිද? C1 අපෙන් අහනවා. අපි ගමු තේ තඹවල තාපධාරිතාව තඹවල තාපධාරිතාව ආදේශ කරන්නේ විශිෂ්ට තාපධාරිතාව නෙමෙයි. තඹවල තාපධාරිතාව මම ගන්නම් C2 කියලා. අපි C2 ගමු පුතේ ආසන්න අපි නිකන් දලාගෙන ගන්න මම හරියට කියන්නේ මේ 500 කියලා ගමු ගාන සුළු වෙන්න පහසු වෙන. ඔයාලට තේරෙන්න පුළුවන් මේන වෙස්සලම. ඊට පස්සේ පුතේ ජලයේ දින දින අපිට විශිෂ්ට තාපධාරිතාවක් SW 4200යි හරි වගේ පුතේ හරි ආසන්නගේ ඉන්නේ. හැබැයි මම ගාන සුළු කරන්න පහසු වෙන්න මම මේක 4000යි කියලා ගන්නවා. තේරුණාද? නැත්නම් 4000 කියලා ගන්නම් සුළු වෙන්න පහසු වෙන විතරයි. පෙරදෙන්න බලපුවා පුතේ 4200 ඉන්නේ. අර මම ඔයගලන්ට ගානක් කියලා දෙන්න ඕන නිසා හොඳට තේරෙන කියලා දෙන්න ඕන නිසා මම මේ වලට බොරුවා කියන ආදේශ කරනවා. හොඳට අහගන්න එක. හරිද? ඒතර කමින් දාන්න එපා මෙයාගෙන් බොරු නේද? ඔව් බොරු ගැන තමයි ආදේශ කරන්නේ. මොකද මට මේක ගානක් කියලා දෙන්න ඕනේ හදන විදිය. ඒකක ආදේශ කරන්නේ නෑ පුතේ මට ගාන විතරයි කියලා දෙන්න ඕන. හරි. ඊට පස්සේ ගාන දෙන්නේ මෙහෙම. මෙහෙම හිතන්න. තඹ වාචනයක 1 කිලෝග්‍රෑම් ස්කන්ධයක් ඇති ජලය දාලා තිනවා. පද්ධතිය ආරම්භ උෂ්ණත්වය 30 සෙල්සියස් කියලා කියනවා. නොදන්නා වස්තුවක් මේ හදපු මෙයා දන්නේ නැති වස්තුවක් 100 සෙල්සියස් උෂ්ණත්වයට රැක් කරලා මේ පද්ධතියට දැම්මන් පස්සේ පද්ධතිය අවසාන පොදු උෂ්ණත්වය 50 සෙල්සියස් නම් පද්ධතිය අවසාන පොදු උෂ්ණත්වය 50 සෙල්සියස් නම් අපෙන් අහනවා මේ නොදන්නා වස්තුවේ තාපධාරිතාව වන්නේ කියලා අහනවා. පැහැදිලිද? අපෙන් අහන්නේ නොදන්නා වස්තුවේ තාපධාරිතාව. ඕක තමයි ගාන. මම කෙටියෙන්ම ගාන කිව්වේ. මෙයාට අතාරණ කියලා ගාන කියනවා නේද පුතේ? නේද? අතාරණ කියලා කියනවා නේද? එහෙනම් මට කියන්න මොකද වෙන්නේ? ඇතෑරිය පස්සේ මොකද වෙන්නේ පුතේ? මෙයා මේකට ඇතුල් වෙලා මොකද වෙන්නේ?
මෙයාගේ උෂ්ණත්වය වැඩි, මේවල උෂ්ණත්වය අඩුයි නේද? එහෙනම් මෙයාගේ උෂ්ණත්වය වැඩි නම් මොකද වෙන්න ඕන පුතේ? තාප ශක්තිය පිට කරන්න ඕන. මේවල උෂ්ණත්වය අඩු නම් මොකක් වෙනවද පුතේ? තාප ශක්තිය පුරා ගන්න ඕනේ. අවසානයේ පොදු උෂ්ණත්වය එනවා. නේද? ඔබනේ කිව්වේ අවසානයේ පොදු උෂ්ණත්වයක් එන පුතේ කොච්චරද කිව්වේ? 50 සෙල්සියස් පොදු උෂ්ණත්වය එනවා. එහෙනම් මේ අවස්ථාව ගත්තොත් මෙයාගේ උෂ්ණත්වය 30යි, ජලයේ උෂ්ණත්වය 30යි. මෙයාගේ උෂ්ණත්වය 100යි සෙල්සියස්. එහෙනම් අවසානයේ පොදු උෂ්ණත්වය කියන්නේ මෙයත් 50යි, මේ වාජනයත් 50යි, මේ වස්තුවත් 50යි, මේකේ තියෙන ජලයත් 50යි සෙල්සියස්. හරි. ඔන්න ඔක තමයි ගාන. අපෙන් අහනවා මෙන්න මෙයාගේ තාපධාරිතාවක් අහන්න. පැහැදිලිද ගාන? හරි. දැන් කොහොමද ගාන හදන්නේ? පුතේ මේ වගේ ගණන් හදන්න ඉතාමත් පහසුයි. හරිද? හරිම ලේසි ගාන දන්න. හොඳට අහන් ඉන්න කියන කාරණාව. පුතේ මේ වගේ ගානක් දුන්නොත් වෙන සිද්ධි දෙකයි තියෙන්නේ. එකක් තමයි යම්කිසි පද්ධතික උෂ්ණත්වය අඩු වෙනවා. හරිද? ඒ වගේම අනිත් එක තමයි යම්කිසි පද්ධතික උෂ්ණත්වය වැඩි වෙනවා. ඕක තමයි අංක දෙක. ඉස්සර හොයා ගන්න පුතේ උෂ්ණත්වය අඩු වෙන කාගේද? ඊට පස්සේ හොයා ගන්න පුතේ උෂ්ණත්වය වැඩි වෙන කාගේද කියලා බලන්න. මේ ආරම්භයේ 100 සෙල්සියස් නේතුනේ. ඒ 100 සෙල්සියස් තියෙන කෙනා 50 සෙල්සියස් දක්වා මොකද වෙන්නේ? උෂ්ණත්වය අඩු වෙලා යනවා. 50 සෙල්සියස් උෂ්ණත්වය අඩු වෙනවා. එහෙනම් පුතේ මෙන්න මෙයා තමයි අපේ උෂ්ණත්වය අඩු වෙන කෙනා. මෙහෙම දාන්න අවශ්‍ය නැහැ. මම කඩේෙන් දානවා. ඔයගලන්ට තේරුම් ගන්න පහසුවෙන්. මෙයා තමයි පුතේ උෂ්ණත්වය අඩු වෙන කෙනා. උෂ්ණත්වය අඩු වෙන කෙනා. හරිද? ඊට පස්සේ බලන්න පුතේ උෂ්ණත්වය බලන්න. ජලය ආරු උෂ්ණත්වය 30යි, තඹවල ආරු උෂ්ණත්වය 30යි. මේ 30 ඉන්න දෙන්නම මොකද වෙන්නේ? 50ක් දක්වා වැඩි වෙනවා. එහෙනම් ජලයේ සහ තඹවල උෂ්ණත්වය වැඩි වෙලා නේද? එහෙනම් මෙන්න මේ දෙන්න මෙයයි දෙන්න මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වෙලා. ඔන්න ඕක අල්ල ගන්න පුළුවන් නේ පුතේ මුලින්ම. එහෙනම් මොකද වෙන්නේ? ජලයේ සහ අය කියන්න ජලයේ සහ තඹවල උෂ්ණත්වය වැඩි වෙනවා. ඒ වගේම මේ කිව්ව ලෝහ පත්‍රකින්ද මේ ලෝහ කුටි උෂ්ණත්වය අඩු වෙනවා. ඔන්න පුතේ ඉස්සලම කරන්න ඕන. ඔන්න ඔය දෙන්න වෙන වෙනම හඳුනා ගන්න ඕන. පැහැදිලි වෙන වෙනම හඳුනා ගන්න ඕන. හරි. හඳුනාගත්තා පස්සේ මෙන්න මේම කාරණාවක් තියෙන කියන්නේ. දැන් මම කියන පුතේ උෂ්ණත්වය අඩු වෙනවයි කියලා කියන්නේ යම්කිසි පද්ධති උෂ්ණත්වය අඩු වෙනවා නම් මේ තාප ශක්තියමයින ඒකයි නේද පුතේ උෂ්ණත්වය කියන්නේ. ඉස්සෙල්ලා ඒක කතා කරමු. මොකද උෂ්ණත්වය වැඩි කියන්නේ තාප ශක්තිය වැඩි. උෂ්ණත්වය අඩුයි කියන්නේ තාප ශක්තිය අඩුයි. එනකොට කියන්නේ උෂ්ණත්වය අඩු වෙනවයි කියලා කියන්නේ තාප ශක්තිය මොකක් වෙන්න ඕනද? අඩු වෙන්න ඕනේ. තාප ශක්තිය හානි වෙන්න ඕනේ. නේද? අඩු වෙන කියන්නේ හානි වෙන්න ඕනේ. ඒ වගේ පුතේ මේකේ තාප උෂ්ණත්වය වැඩි වෙනවා කියලා කියන්නේ තාප ශක්තිය උරා ගන්න ඕනේ. නේද? තාප ශක්තිය උරා ගන්න ඕනේ. තාප ශක්තිය උරා ගත්තොත් තමයි පදිශ ශක්තිය වැඩි වෙන්නේ. එහෙනම් පුතේ මේකෙදී කිසිදු ශක්ති හානියක් නැත්තම් කිසිදු ශක්ති හානියක් නැත්තම් මොකක් වෙන්න ඕනේද? ඒ ගානේ කිව්වේ නෑ තාප ශක්ති හානියක් කියලා නේද? එහෙනම් මොකක් වෙනවද පුතේ? මෙන්න මේ ස්කන්ධයේ අඩුවන තාප ශක්තිය සමාන වෙන්න ඕන තවවලත් ජලයේ උරාගත් තාප ශක්ති ප්‍රමාණයට. එහෙනම් එහෙනම් මේ ගාන අපි දන්නේ ශක්ති සංස්ථතික මූලධර්මය පාවිච්චි කරලා. ශක්ති සංස්ථතික මූලධර්මය පාවිච්චි කරලා. හරි. එයාගේ අපේ රත් කොට පෑනින් කරුවක් දාලා ලියන්න. මෙම ගැටලුව ඊතා පහසුවෙන් ශක්ති සංස්ථතික මූලධර්මය භාවිතයෙන් විසදිය හැකියි. හරිද? හරි. ඔන්න දැන් ලියන්න දැන් ශක්ති සංස්ථතික මූලධර්මය. දැන් ලියපතේ මෙයා තාප ශක්තිය අඩු වෙනවනේ. අනේ අපි අඩු වෙනකොට අපි නමක් දාමු තාප ශක්තිය දෙනවයි කියලා. මේ දෙන තාප ශක්තිය වැඩි කරගන්නවනේ. එහෙනම් අපි දාමු පුතේ නමක් තාප ශක්තිය උරා ගන්නවයි කියලා. එහෙනම් කොහොමද ලියන්නේ? ලෝහය දුන් තාපය සමානයි ජලය උරාගත් තාපය ධන ඒ වගේම පුතේ කවුද? තඹබදුන උරාගත් තාපය. අන්න හරිය නේද? මෙයා දුන්නේව සමාන වෙන්න ඕනේ. මේ දෙන්න
උරාගත් ඔන්න ඔය සමීකරණ පුතේ ලියා ගන්න පුළුවන් වෙන මුලින්ම. ඒක ලියා ගන්න ක්‍රමය තමයි මම මෙච්චර කියදුවේ. හරි ඒකත් හරි. ඊට පස්සේ දැන් මේක ලියාගෙන අවසానයි. ඊට පස්සේ පුතේ අපි දැන් ආදේශ කරන්න ඕනේ මේවල අගයන් ටික ආදේශ කරන්න ඕනේ. හරිද? හොඳට බලන් ඉන්න මේ කියන කාරණා ටික ඔළුවට දාගන්න. ඊට පස්සේ මේක අවසන් පුතේ හොඳට තේරුම් ගන්න. මේ ඊට පස්සේ මේකේ පාස් වෙපි ටික හදලා දාන්න නැති වෙනකම්. හරිද? ඒක තමයි වෙන්න ඕනේ. පුතේ දැන් මේ බලන්න. දැන් මේ තාප ශක්තියන කතා කරනවා නම් අපිට මතක් වෙන සමීකරණ දෙකක් වෙනවා. එකක් තමයි පුතේ ඩෙල්ටා Q සමානයි m වාරයක් s වාරයක් ඩෙල්ටා θ සමීකරණ. අනිත් එක තමයි පුතේ ඩෙල්ටා Q සමානයි c වාරයක් ඩෙල්ටා θ කියන සමීකරණ. හරිද? එකක් ඩෙල්ටා Q සමානයි ms ඩෙල්ටා θ සමීකරණය. අනිත් උතේ ඩෙල්ටා Q සමානයි c වාරයක් ඩෙල්ටා θ සමීකරණය. පුතේ දැන් ලෝහය දවදුන් තාපය යනකොට මේ මෙතනට එනවා. බලන්න මේක දැන් දත්ත බලන්න. උෂ්ණත්වය 100 ඉඳගෙන උෂ්ණත්වය 50ක් දක්වා අඩු වෙලා. උෂ්ණත්වය 100 ඉඳගෙන පුතේ උෂ්ණත්වය 50ක් දක්වා අඩු වෙලා. එහෙනම් හැබැයි අපි මෙයාගේ මොනවද දන්නේ බලන්න. වෙන උෂ්ණත්ව වෙනසක් දන්නවා. ඒ වගේ පුතේ මෙයාගේ ස්කන්ධයක් දන්නවද? නෑ. ස්කන්ධයක් දන්නේ නෑ පුතේ. එන ස්කන්ධයක් දන්නේත් නෑ. උෂ්ණත්වයක් අඩු වෙලා තියෙනවා. අපි හංගන්නේ මොකද පුතේ? තාප ධාරිතාවක්. එහෙනම් බලන්න මෙයාගේ අපි උෂ්ණත්ව වෙනසක් දන්නවා. ඒ වගේ පුතේ අපේ ස්කන්ධයක් දන්නවද? නෑ. අපි දන්නේ තාප ධාරිතාව තමයි අපි හංගන්නේ. එහෙනම් කවදාවත් මෙන්න මේ සමීකරණ දාන්න පුළුවන් දෙයට බෑ. ඒ නිසා අපි යට දාන්න ඕන මෙන්න මේ ඩෙල්ටා Q සමානයි c වාරයක් ඩෙල්ටා θ කියන සමීකරණ තමයි දාන්න ඕන. එහෙනම් ඩෙල්ටා Q සමානයි c වාරයක් ඩෙල්ටා θ තමයි දාන්න ඕන. හරි. බලමු දෙ c කියන්නේ c1 ඩෙල්ටා θ උෂ්ණත්ව වෙනස. පුතේ මේ ශක්ති සමීකරණ ලියුවන් පස්සේ මත තියාගන්න අපි මෙතනට ආදේශ කරන්න ඕනේ උෂ්ණත්ව වෙනස විතරයි. එයාට උෂ්ණත්ව වෙනස සංඛ්‍යාත්මක අගය විතරයි ආදේශ කරන්න ඕනේ. එහෙම නැත්නම් අවසාන උෂ්ණත්වයෙන් ආරම්භ උෂ්ණත්වය අඩු කරන්නේ නැහැ. වෙනස විතර ආදේශ කරනවා. ඒ කියන්නේ පුතේ මත තියාගන්න මේක ලියනවා නම් වැඩි උෂ්ණත්වයෙන් අඩු උෂ්ණත්වය අඩු කරන මත තියාගන්න. තේරුණාද? වැඩි එකෙන් අඩු එක අඩු කරන මත තියාගන්න. එහෙනම් පුතේ මට කියන්න මෙයා තමයි වැඩි. එහෙනම් වෙනස එන්නේ 100 ඍණ 50යි. එහෙනම් බලන්න පුතේ 100 ඍණ 50යි. මොන වෙනස හරි. සමානයි H2O නැත්නම් ජලය උරාගත් තාපය. බලන්න පුතේ ජලයේ ස්කන්ධයක් දන්නවා, විශිෂ්ට තාපධාරිතයක් දන්නවා, උෂ්ණත්ව වෙනස කියපුතේ 30 තියෙන එක්කෙනා 50ක් දක්වා වැඩි වෙනවා. එහෙනම් අපි ජලයට ආදේශ ගන්න ඕනේ. මෙයාද? ඔව් මෙයා නේද? ඇයි? ස්කන්ධයක් දන්නවා, S දන්නවා, ඩෙල්ටා එකක් දන්නවා. එහෙනම් පුතේ මෙතන ස්කන්ධය 1 කිලෝග්‍රෑම් ඒක ආදේශ කරන්නේ නැහැ මම. විශිෂ්ට අවදායක පුතේ මම ලේසියට ගත්තා 4000 කියලා. ගාන සුවේන පාස් වෙන්න වැඩි කිරීම ඩෙල්ටා θ උෂ්ණත්ව වෙනස කියන පුතේ 30 දින එක්කෙනා 50ක් දක්වා වැඩි වෙනවා. එහෙනම් මෙතන වැඩි එක්කෙනා මෙයා අඩු එක්කෙනා පුතේ මෙයා. එහෙනම් වෙනස කී දෙන්න ඕන? 50න් අඩු වෙන්න ඕන 20ක්. එහෙනම් මෙතන එන වෙනස 50 ඍණ 20. ධන ඊට පස්සේ දැන් අපි හොයගන්න තඹුරාගත් තාපය. බලන්න තඹුර දන්නේ ඒවා. ස්කන්ධයක් දන්නවද? නෑ. අපි දන්නේ එකම දේ තමයි තාප ධාරිතය දන්න උෂ්ණත්ව වෙනසක් ගන්න. එහෙනම් පුතේ මෙතනට අපි ආදේශ ගන්න ඕනේ මේකද? ඔව් මෙන්න මේ සමීකරණ තමයි ආදේශ කරන්න ඕන. එහෙනම් පුතේ තඹවල තාප ධාරිතාව මෙතන ඉන්නේ 500යි. උෂ්ණත්ව වෙනස කොච්චර පුතේ? 30 දින එක්කෙනා 50ක් දක්වා වැඩි වෙනවා. එහෙනම් වෙනස 50 ඍණ 20යි කියන්නේ 50 ඍණ 20 කියන්නේ 30. හරි. ඕක ආදේශ කරා නම් නොදන්නා C හොයාගන්න පුළුවන්. එහෙනම් පුතේ බලන්න මෙතන C1 වැඩි කිරීම 50 සමානයි. මෙතන පුතේ 4000 වැඩි කිරීම 5 2 10යි. sorry 50න් 20ක් ගියන් පස්සේ 30යි. අපොඩෙන් අනාගන්න වෙන්නේ නේද? ධන මෙතන පුතේ 500 වැඩි කිරීම 30යි. එහෙනම් මෙතන බිංදුවක් පොදුයි කැපිලා යනවා. ඊට පස්සේ පුතේ 5යි C1 සමානයි 4 3 12යි. එහෙනම් 12000 ධන 5 3 15යි 1500යි. එහෙනම් මෙතනින් සුළු කරන්නම් C1 සමානයි 12
17500 ගැන පුතේ 13500යි 13500 බෙදීම 5. හරි. ඉතින් මේක සුළු ගන්න පුළුවන්. හරි පුතේ මේ නොදන්නා ලෝහයේ නොදන්නා වස්තුවේ තාප ධාරිතාව හොයාගත්තා. ඉතින් බලන්න කොච්චර සරලද කියලා බලන්න පුතේ. හරිද? එහෙනම් ආපහු වීඩියෝ එකකින් බලාපොරොත්තු වෙමු පුතේ මේ කොටස් ටික. එහෙනම් අවසාන වශයෙන් මෙන්න මේ කාරණාවක් කියන පුතේ. මොකද දැන් විභාගෙ තියෙන ඉතාමත් කෙටි කාලයක්. දැන් මේ වීඩියෝ එක බලන්න 2021 A level ලියන උසස් පෙළ ලියන පුතාලා හෝ දුවලා තමයි බලන්නේ. ඉතින් පුතේ අපි තීරණය කරා මෙන්න මේ කෙටි කාල තුලදී හොඳ රිසල්ට් එකක් යන්න නම් ඉතාමත් අර Tamanට අවශ්‍ය පාඩම් කීපයක් තෝරගෙන වැඩිපුර කරලා තමයි පුතේ හොඳම දේ. ඉතින් පුතේ අපි තීරණය කරා මේකෙදී අපි ස්පීඩ් රිවිෂන් එක පටන් ගන්න. අන්න දැන් තීරණය ඉස්සෙම ගෙනම් දෙක. ඒකට පුතේ කතා කරලා සම්බන්ධ වෙන්න පුළුවන් ඔන්ලයින් රිවිෂන් එකක් තමයි යන්නේ. ඒක ප්‍රධාන වශයෙන් කතා කරන්නේ ධාරාවිද්‍යුතය, තාපය, එම්පස්සේ යාන්ත්‍රික විද්‍යාව, දෝලන තරංග සහ තව පාඩමක් කතා කරන්නේ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ. මොකද මේ පාඩම් පහ පුතේ මේ පේපර් එකට ගොඩක් විශේෂයි. ඇයි? ධාරාවිද්‍යුතය ගත්තොත් ව්‍යුහගත තියෙනවා, රචනාත්මක තියෙනවා, MCQ. තාපය ගත්තත් ව්‍යුහගත තියෙනවා, රචනාත්මක තියෙනවා, MCQ. ඒ වගේම යාන්ත්‍රික විද්‍යාව ගත්තත් ඔහොම තමයි. දෝලන තරංග ගත්තත් පුතේ ඔකම තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අර ලකුණු වැඩිපුරම තියෙන ප්‍රශ්න වැඩිපුරම ගන්න පුළුවන් පුතේ ප්‍රශ්න කීපයක් නැත්නම් පාඩම් කීපයක් සාකච්ඡා කරන ස්පීඩ් රිවිෂන් එක සම්බන්ධන කැම්පින් ළමයි ඉන්නවා නම් මේ දෙස් නම්බරයකට කෝල් එකක් ගන්න 077යි 5682යි 432 කියන නම්බරයකට. ඉතින් කතා කරලා සම්බන්ධ වෙන්න පුළුවන් ස්පීඩ් රිවිෂන් එක මේ ඉතිරි මාස 5ක කාලය පුරාවට. එහෙනම් ඊළඟ වීඩියෝ හමුවේ අනුෂ්ක සර්ගේ channel එකේම තමයි ඊළඟ වීඩියෝත් වැඩිම මේකෙදි සම්බන්ධ වෙලා ඉන්දිකටම ලොකු වැඩසටහනක් යනවා. මොකද අපේ තේමාව වෙන්නේ පුතේ බැරි එක කොට දැමීමයි. බැරි එක කොට දැමීම බෑ කියලා ඉන්නවා නම් අන්න එනම් සම්බන්ධ වෙන අනිවාර්යෙන් කොට දානවා. හරිද? එහෙනම් මම මේ විදිහට